ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද දවසේ මේ සුමధుර ධර්ම දේශනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදරි කොටගෙන MW කුමුදු නිරෝෂිකා යන අය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවස්හන්න ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙන්න. පින්වතුනි, මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද අපි බොහෝ දෙනෙක් කර්මය ගැන අහලා තියෙනවා. කර්මය, කර්ම විපාක, ඒ කර්මයේ විපාක දෙන අවස්ථාවන්, මේ චේතනාව තුළ කර්ම සකස් වෙන හැටි, අපි මේ කර්මය ගැන බොහෝ කාරණා ධර්ම දේශනා තුළින් අහලා කියවලා බොහෝ දෙනෙකුට දැනුමක් තියෙනවා. අද අපි බලමු ජීවිතයේ තීරණාත්මක තැනකදී, මරණාසන්න මොහොතේදී මොන වගේ කර්මද කෙනෙකුට බලවත් වෙන්න පුළුවන්. කොහොමද අපි අකුසලයක් බලවත් නොවි කුසලයක් බලවත් කරගන්න. මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට කුසල් බලවත් කරන්නේ කොහොමද? සාමාන්‍ය සමාජය ඔබ නිතර අහලා ඇති. සාමාන්‍ය බොහෝ දෙනෙක් කියනවා මේ මොනවා කරත් මරණ මංචකයේ ඉතින් මොකක් වෙයිද කවුද දන්නේ? ඔබ අහලා ඇති ওই කතාව. ඊළඟට සමහර අය කියනවා ඔය ඉතින් කොච්චර පින්කම් කර කර හිටියත් චුති චිතනේ, මරණාසන්න වෙලාවේ කවුද දන්නේ මොනවා මතක් වෙයිද කියලා. මේ වගේ අදහස්, මේ වගේ කතා සාමාන්‍ය සමාජය තුළ බොහෝන තරම් අහලා ඇති. ඒකේ තේරුම තමයි විශ්වාසයක් නැහැ. තමන්ට තමන්ගේ හිත ගැන, සිතුවිලි ගැන මොන වගේ කර්මයක් බලවත් වෙයිද, මොන වගේ ස්වභාවයක් ඇති වෙයිද විශ්වාස නැහැ. ඒ විශ්වාසය නැති වෙන්නේ, ඒක තමයි පෘථග්ජන මනුස්සයාගේ ස්වභාවය. සෝවාන් ඵලයට පත්වෙන තෙක්ම ඒ අවදානම ඔබ මම අපි කාටත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා විතරයි සතර අපායෙන් සදහඩම නිදහස් වුණා කියලා ස්ථීරවම කියන්න පුළුවන් කෙනෙක් හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. යම් කිසි කෙනෙක්
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරලා උතුම් සෝවාන් ඵලයට පත් වුණා නම් අන්නේ කෙනා ගැන කියන්න පුළුවන් මෙයා නිරෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මේ කෙනා නම් නිරේ උපදින්නේ නැහැ. මේ කෙනා ඒකාන්තයෙන් තිරිසන් අපායෙන් මිදිච්ච නිදහස් වෙච්ච කෙනෙක්. ඔහු නම් තිරිසන් ලෝකේ උපදින කෙනෙක් නෙමෙයි. කවුරු මොන තමට හතුරෝ එයාගේ තරහකාරයෝ ඊර්ෂ්‍යාකාරයෝ නොඑක් විදිහට කියන්න පුළුවන්. හැබැයි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා ප්‍රේත අපායේ නම් උපදින්නෙම නැහැ. අසුර අපායේ උපදින්නේ නැහැ. ඒ කාන්තේ සුගතියේ ආත්ම 7ක් ඇතුළත නිවන කරා යන කෙනෙක්. ඔහු සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. ඒ සහතික වශයෙන්ම අපිට කියන්න පුළුවන් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් ගැන විතරයි. එතනින් මෙහා අපි කොච්චර පින්කම් කරනවා බණ අහනවා හැබැයි අපි දන්නේ නැහැ මරණාසන්න අවස්ථාවේ මොහොත මොන වගේ ස්වභාවයක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? දැන් බලන්න ධර්මාශෝක රජුරු ඔබ මම අපි කරලා තියෙන පින්කම් මොනවද කියලා ඔබ හිතන්න. ඔබ ජීවිතේ දන් දීලා ඇති. සමහර වෙලාවට විහෙර විහාර හදවලා ඇති. පන්සල් හදන්න ඉඩම් පූජා කරලා ඇති. ධර්මශාලාවක් හදලා පූජා කරලා ඇති. ජීවිතේ බොහෝ පින්කම් කරගෙන අපි හිතනවා අම්මෝ මං ගොඩාක් පින්කම් කරලා ඇති. සමහරට කටින පින්කම් කරලා ඇති. මම මේ විදිහේ පින්කම් කරගත්තා ඔය මදෑ කියලා හිතනවා. සමහරු හිතනවා මන් නම් බය නැහැ මං ගොඩාක් පින්කම් කරගෙන තියෙනවා. පින අවශ්‍යයි. ඒ විශ්වාසය කෙනෙකුට පින් කරන්න ඇති වෙන දෙයක්. මං ගොඩාක් පින් කරගත්තා කියලා තමන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒක වැදගත්. හැබැයි පින්වතුනි ධර්මාශෝක රජුරුවත් එක්ක සසඳලා බලන්න. අපි බොහොම අමාරුවෙන් එක පන්සලක් 2ක් 3ක් හදයි. 84000ක් වෙහෙර විහාර යොදුනෙන් යොදුන ඉදිකරවනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බෑ. අද වර්තමානයේ රජෙකුටවත් බෑ. එදා ධර්මාශෝක මහා අධිරාජ්‍යයා යොදුනෙන් යොදුන වෙහෙර විහාර 84000ක් ඉදිකරෙව්වා. 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනාවක් කරා. මාස 9ක් පුරා. ඒ ධර්ම සංගායනාවේ සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ධර්මාශෝක රජුරු. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු දහසක් මහරහතන් වහන්සේලා. මේ සාමාන්‍ය අය නෙමෙයි. රජුරු ඇසුරු කරේ බණ ඇහුවේ ආර්යයන් වහන්සේලා මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා ඇසුරු කරා. තමන්ගේ එකම පුතා යුව රජ කෙනෙක් හැටියට හිටියේ. පුතේ මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න කැමති නැද්ද කියලා ඇහුවා. ඒකට හේතුව 84000ක් වෙහෙර විහාර හදලා ශාසනයට පූජා කරලා ධර්මාශෝක රජුරු මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මන් දැන් බුද්ධ ශාසනයේ අයිතිකාරයෙක් නේද? මම බුද්ධ ශාසනයේ ඥාතියෙක් නේද? ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔබ බොහෝ පින් කරපු කෙනෙක්. ඔබ තරම් මේ ශාසනයේ විහෙර විහාර හදලා ශාසනයේ බබලවන්න උපකාර කරපු රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙ හිටියෙත් නැහැ. අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. මේ ශාසනයේ පවතින කාලය තුල ඔබමයි මේ තරම් පින් කරගත්තේ. හැබැයි ඔබ කොච්චර පින් කරත් ඔබ බුද්ධ ශාසනයේ ඥාතියෙක් නෙමෙයි කියෝ. අනේ ස්වාමීනි බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන්නේ කොහොමද? අන්න මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි තමන්ගෙම ලෙයින් උපන් දරුවෙක් මේ ශාසනය තුල පැවිදි කරවන්න. අන්න එතකොට ඔබට බුද්ධ ශාසනයේ ඥාති සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඒ වෙලාවේ ධර්මාශෝක රජුරු අහනවා මේ යුව රජකම දීලා තිබ්බේ. දැන් ඔබ හිතන්න අධිරාජ්‍යයක් නේ සාමාන්‍ය රජ කෙනෙක් පවා තමන්ගෙන් පස්සේ තමන්ගේ ඊළඟ පුතා ඒ රාජ උරුමේ තියෙන රාජ කුමාරයා තමන්ගේ රාජකීය ඒ පරම්පරාවේ උරුමේ තමන්ගේ දරුවට තමයි දෙන්නේ. දැන් සුද්ධෝදන රජතුමා හිතුවේ බුදු වෙන පුතෙක් දකින්න කැමති උන්නේ නැහැ. තමන්ගේ පුතා ශාක්‍ය වංශයේ රජ වෙනවා දකින්න, සක්විති රජ වෙනවා දකින්නයි කැමති උනේ. හැබැයි ධර්මාශෝක රජුරු අහනවා පුතේ කැමති නැද්ද මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න? මං කැමති මේ බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන්න මගේ දරුවෙක් ශාසනය පැවිදි කරලා. ඒ වෙලේ මහින්ද කුමාරයා
රජ්ජුරුවන්ට කියනවා රජතුමනේ මට මේ කාරණී රජ්ජුරුවන්ගෙන් අහන්නේ කොහොමද කියලා අහන්න විදිහක් නැතුව හිටි මං කැමතියි කිය. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. අවුරුදු කීපයක් තුළ මේ ත්‍රිපිටක ධර්මය ඉගෙනගෙන හොඳට මතකෙන් ධාරණය කරලා කටපාඩමින් දරාගෙන ඉර්දිමත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ. ඒ විතරක් නෙමේ තමන්ගේ දුව පැවිදි වුණා. සංඝමිත්තා රහත් භික්ෂුණිය. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ තමයි මිහිඳු හාමුදුරන්ගේ ගුරුවරයා. මුණුබුරා සුමන සාමණේරයන් වහන්සේ. මේ දරුවෝ මුණුබුරෝ මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා, රහතන් වහන්සේලා වුණා. රහතුන් දහස් ගණන් වැඩ සිටිය යුගයේ උන්වහන්සේලා වෙනුවෙන් විහෙර විහාර ඉදිකරා බණ ඇහුවා. මේසා විශාල මහා පින් කරපු රජ්ජුරුවෝ හැබැයි සෝවාන් වෙලා හිටියේ නැහැ. අන පෘථග්ජන භාවයේ තියෙන භයානකකම අනතුර. පින බලවත්ව තිබුණට අපායගාමී අකුසල් යටපත් වෙලා හිත ඇතුලේ තිබුණා. ඒව මතුවෙන්න පුළුවන් ඕන වෙලා පරිසරයට අනුව. දැන් ඔබම හිතන්න ඔබ දිහා ඔබ නිතර බණහනකොට භාවනා කරනකොට අපි හිතමු ඔබ මෛත්‍රිය වඩන මෛත්‍රී භාවනා කරන කෙනෙක්. නිතර පින් කරනවා, හිත දිහා බලනවා, සංඝයා ඇසුරු කරනවා, කල්යාණ මිත්‍ර සේවනයේ දෙනවා. අන්න එතකොට ඒ අපායගාමී අකුසල් යටපත් වෙලා තියෙනවා, කාලයක් යටපත් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔබට හිටි ගමන් යම් අසාධාරණයක් දැකලා එක්ක යම් කිසි වැරදි වැඩක් සමහරලාවට ඔබට කරපු යම් වැරැද්දක් මුල් කරගෙන ඔබේ හිතේ තරහව, ද්වේෂය, කේන්ති ඇති වෙනවා. අර කරපු පින් කුසලුත් මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒ ඔක්කොම හිතේ යටපත් වෙලා අර හිත ඇතුලේ තිබිච්ච යටපත් වෙලා සැඟවිලා තිබ්බ ද්වේෂය මතුවෙලා බලවත් වෙනවා. එහෙම වෙලාවල් ඕන කෙනෙක්ගේ ජීවිතේ මේ පෘථග්ජන ජීවිතේ ඉන්න පුළුවන්. තරහ යනවා, කේන්ති යනවා, සමහරුගෙන මැරෙනවා මට පේන්නේ නැහැ කියන. එතකොට ඒ වගේ හිතේ මේ යටපත් වෙලා තියෙන ද්වේෂයේ තරහව මරණාසන්න මොහොතේ බලවත් වෙන්න පුළුවන්. ධර්මාශෝක රජුරවන්ට පවන් සලසල හිටපු මේ සේවකයා ගැන කේන්තියක් තරහක් ඇති වුණා. ඔහුගෙන් වෙච්ච වැරැද්දක් නිසා මරණාසන්න මොහොතේ පවන් සලද්දී අර හිතේ ඇති වෙච්ච තරහව, ද්වේෂය කොච්චර බලවත් වුණාද කියන්නේ ඒක යටපත් කරගන්න අර තමන් කරපු පින් සිහි කරලා අකුසලී යටපත් කරගන්න බැරි වුණා. අකුසලී බලවත් වෙලා ද්වේෂ හිතේ මිය ගියා. දින කීපයක් හරි දුගතියක ඉපදුණා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටිය නිසා 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ දිවසින් බැලුවා කෝ පියාණන් කොහෙද දැන් ඉපදිලායි. අන්න මිහිඳු මහරහතන් වහන්සේ පෙනී ඉඳලා බේරගත්තා. ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ භූත පිඹුරෙක් වෙලා පහළ වුණා කියලා. ඊතන පිඹුරෙක් කියන්නේ මේ සාමාන්‍ය අපි දකින ත්‍රිසංගත සත්වෙක් නෙමෙයි. පිඹුරෙක්ගේ ස්වරූපේ ශරීරයක් ඇති අමනුස්සයෙක්. නමුත් මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා ඒ කරපු පින් සිහි කරලා අකුසල් යටපත් වෙලා ඒ කෙනාව බේරගන්න. මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණා. දෙව්ලොව බොහෝ කාලයක් ඉඳලා පස්සේ ලංකාවෙම උපදිනවා. දේවානම්පියතිස්ස රජුරුවත් ලංකාවේ උපදිනවා. සමකාලීන ධර්මාශෝක රජුරුව, දේවානම්පියතිස්ස රජුරුව පෙර කල්ප ගානකට පෙර සහෝදරයෝ. පසේ බුදු කෙනෙකුට මී පැණි දානයක් පූජා කරලා ඒ කාලේ රැස් කරගත්ත බලවත් පිනක් තිබ්බා. ඒ දෙන්නම ආයි දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා ලංකාවේ ව්‍යග්ගතිස්ස මහරහතන් වහන්සේ සහ කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ හැටියට පැවිදි වෙලා රහත් වෙලා පිරිනිවන් පෑවා. නමුත් පින්වතුනි අපි කතා කරේ කොච්චර පින් කරලා සසරේ පාරමී පුරාගෙන එන නිවන් දකින්න පින තියෙන කෙනෙක් වුණත් අපි දන්නේ නැහැ මරණාසන්න මොහොත කවුරු ළඟ ඉඳීද, තරහකාරයෙක් ළඟ ඉඳීද, ධර්මයේ සිහි කරගන්න බැරි පරිසරයක් තියෙයිද, සමහරලාට වෙන රටක වෙන අන්‍ය ආගමිකයෝ පිරිසක් මැද්දේ ගුටි කාලා මැරෙන්න වෙනවා වෙන්න පුළුවන්. යම් කිසි කලකෝලහලයකට මැදි වෙලා සමහරලාට තමන් නොකළ වැරදිවලට සමාජ මිනිස්සු ගුටි කාලා මිය යනවා. එතකොට එවැනි වෙලාවල් වල මේ සාධාරණේ අසාධාරණේ ඒ මත කෙනෙකුට කුසලයක පිනක හිත පිහිටව ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි.
එනිසා පිංගතුනි මරණාසන්න මොහොතේ මතුවෙන්න පුළුවන් කර්ම කීපයක් ධර්මයේ විස්තර වෙන. එකක් තමයි ගරුක කර්ම. ඊළඟ කර්මය ආසන්න කර්ම. අන්නේ ආසන්න කර්ම තමයි කුසල් මැඩලන අකුසල් මැඩලන කුසල් කියලා මජ්ක්‍ධිම නිකායේ මහා කම්ම විභංග කියන සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා. කෙනෙක් පින් කරපු කෙනෙකුට පින යටපත් කරගෙන මරණ මංචකේ අකුසලයක් මතුවෙන්න පුළුවන්. කුසල් මැඩලන අකුසල්. ඒකේ අනිත් පැත්තත් ධර්මයේ සඳහන් වෙනවා. අකුසල් කර කර හිටපු කෙනෙකුට මරණාසන්න මොහොතේ අකුසල් යටපත් වෙලා පිනක් බලවත් වෙන්න පුළුවන්. අකුසල් මැඩලන කුසල්. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න මරණ මංචකේ ආසන්න කර්මයක් හැටියට පිනක් මතුවෙනවා නම් අර ගරුක කර්මයක් කෙරිච්ච කෙනෙක් හිටියොත් ගරුක කර්ම කියන්නේ මරණ මංචකේ ඒකාන්තයෙන් මතුවෙන කර්ම. දැන් ගරුක කුසල් අකුසල් හැටියට ධර්මයේ දෙකක් පෙන්නනවා. ගරුක අකුසල් තමයි ආනන්තරිය අකුසල්. මේ වචන කියනකොටම ඔබ දන්නවා තමන්ගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතය ඝාතනය කිරීම, සංඝ බේදය. ඒ සංඝ බේදේ ගිහියෙකුටවා සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් පොයේ සීමාවක් තුල අධර්මවාදී අවිනයවාදී කරුණු මුල් කරගෙන සමගි පෝය කර්ම කරන සංඝයා වෙන් කරලා වෙනම පෝය කරලා එතකොට මේක ටිකක් දිග කාරණයක්. එතකොට සංඝ බේදේ නැමැති ආනන්තරිය අකුසලේ ඊළඟට බුදු කෙනෙකුගේ ශරීරය ලේසෙලවිය. එහෙම සඳහන් වෙන්නේ මේ ලෝකයේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ බුදු කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ කොහෙවත් නැහැ. උපක්‍රමයකින් අනතුරකින් බුදු කෙනෙක්ගේ ජීවිතයට අනතුරක් කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් මාරයටවත් බෑ. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් සිය කැමැත්තෙන් ආයු සංස්කාර අතහැරලා අසවල් දවසේ මම පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨාන කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවාද ඒ ඇරෙන්න මේ ලෝකේ කිසිම මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට කාටවත් යකෙකුට මාරයටවත් බුදු කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ බුදු කෙනෙක්ගේ ශරීරයේ ලේ ටිකක් සොලවන්න පුළුවන්. අන්නේ ලෝහිත් උප්පාදක කියන ලේ සෙලවීමේ ඒ ආනන්තරිය අකුසලයේ දේවදත්ත කරගත්තා. එතකොට මෙන්න මේ පංචානන්තරිය අකුසල් වලින් එකක් ජීවිතේ වෙලා තිබුණොත් චේතනාත්මකව ඒ අකුසල කර්මයේ සිද්ධ වෙලා තිබුණොත් මරණ මංචකේ ඒකාන්තයෙන් ඒ කර්මයේ මතුවෙනවාමයි. මොන්න පින් කරත් පන්සලේ වැඳගෙනම හිටියත් කටින සිවුරක් ඔළුවේ තියාගෙන අවුරුදු පතා කටින පින්කම් කර කර හිටියත් ආනන්තරිය කර්මයක් කරොත් නම් ඒකාන්තයෙන් ඒ ආනන්තරිය අකුසලයේ විපාක දීලා කල්පයක් මහා නිරේ දුක් විඳින්න වෙනවා. එතකොට ඒ ආනන්තරිය කර්ම ගරුක අකුසල් හැටියට හඳුන්වනවා. ඒ කාන්තෙන් අපායේ විපාක දෙන කර්ම. කෙනෙක්ගේ ජීවිතය තුළ ධ්‍යාන වඩලා පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි කෙනෙක් ඒ ධ්‍යාන සමාපatti පිරිහෙන්නේ නැතුව පුරුදු කරගෙන හිටපු කෙනෙක් නම් මරණාසන්න කාලයේ දක්වා ඒ ධ්‍යාන ධර්මයේ හඳුන්වන්නේ ආනන්තරිය කුසල්. ඔබට ඒ වචනේ අහු වෙනවා රතන සූත්‍රයේදී සමාධි මානන්තරිකඤ්ඤමාහු ආනන්තරිය සමාධියක් හැටියට විස්තර වෙනවා. සමාධිය බුදුහාඳුරන් විස්තර කරන සම්මා සමාධිය. එතකොට කෙනෙක්ගේ සමාධි ධ්‍යාන වඩාගෙන හිටියොත් මරණින් මත්තේ කාන්තෙන් බඹල උපදිනවාමයි. හැබැයි අපිට සාමාන්‍ය සමාජයේ තුල අපි ගත්තොත් මෙන්න මේ කියන ගරුක කර්ම අපි ගිහි ශ්‍රාවකයෝ ගත්තොත් ගිහි ජීවිතය තුළ අද මේ තියෙන සංකීර්ණ මේ සමාජ පරිසරය තුළ භාවනා කරන අය ඉන්න පුළුවන්. භාවනා කරද්දී අන්තන් සමාධියක් මතුවෙච්ච බලවත් වෙලා ටික දවසක් සමාධිය ඒ භාවනාවේ වැඩිච්ච කෙනෙක් ඉන්නත් පුළුවන්. හැබැයි ඒ සමාධිය බොහෝ කල් පිරිහෙන්නේ නැතුව පවත්වලා ධ්‍යාන මට්ටම් වඩාගෙන ගිහි ජීවිතේ ගත කරනවා කියන එක කලාතුරකින් නැති වෙන්න බෑ. වීරිය වඩන අයට ඒ භාවනාව මාර්ගයේ වැඩුවොත් ප්‍රතිඵල ලැබෙනවා. නමුත් වර්තමාන සමාජය තුල අමාරුයි.
ඊළඟට අකුසල් පැත්තෙන් ගත්තත් කලාතුරකින් සමාජයේ පංචානන්තරී අකුසල් කරන කෙනෙක් ඉඳහිට අපිට ඒ වගේ පව්කම් අපරාධ පත්තර පුවත්පත් වලින් අසවල් ගමේ මෙහෙම අපරාධයක් වුණා අම්මව මරලා එක්ක පියාව ගහලා මරලා මේ වගේ කාරණා අපිට ඉඳහිට අහන්න ලැබෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මේ වගේ වර්තමානයේ පංචානන්තරී අකුසල් වලින් කීපයක් තමයි කෙනෙකුට කරගන්න පුළුවන්. එතකොට ඒ කියන ගරුක කර්මයක් කෙරිලා නැත්නම් දැන් ඔන්න අපි කතා කරන්නේ ආනන්තරී අකුසල් හැටියට පංචානන්තරී අකුසලයක් කෙරිලත් නැහැ. ඊළඟට ආනන්තරීය කුසල් හැටියට ගන්න ධ්‍යාන වඩලත් නැහැ. එහෙනම් එයාට ගරුක කර්ම කෙරිලා නැත්නම් ගරුක කර්මයක් මරණ මංචකේ මතුවෙන්නේ නැහැ. එහෙමනම් මරණාසන්න කෙනෙකුට මරණාසන්න මොහොතේ හිතට බලවත් වෙන්න පුළුවන් ඊළඟ අවස්ථාව තමයි ඊළඟ කර්මය තමයි ආසන්න කර්ම. ඔතන තමයි අපිට තියෙන වැදගත්ම තැන. ආසන්න කර්ම. ඒ ආසන්න කර්මත් ආසන්න කුසල් ආසන්න අකුසල්. ඒක තමයි අපි කලින් විස්තර කරේ කුසල් මැඩලන අකුසල් අකුසල් මැඩලන කුසල් කියලා. මරණාසන්න මොහොතේ පිනක් කුසලයක් මතු වෙනවා. ඒක ඒ ජීවිතේ කරපු දෙයක් වෙන්න පුළුවන් පෙර සසරේ කරපු පිනක් වෙන්න පුළුවන්. ඒ මොහොත තමන්ගේ ජීවිතේ තිබිච්ච අකුසල් යටපත් කරගෙන කුසලයක් මතු වෙනවා. ආසන්න කුසල්. පිංගතුනි ආසන්න කුසලයක් හැටියට අකුසල් මැඩගෙන කුසලයක් මතු වෙනවා නම් බලවත්ම කුසලයේ තමයි බුද්ධානුස්සතිය. බුදුගුණ මනසිකාරය. සාමාන්‍ය පෘථග්ජන ජීවිතේ මරණාසන්න මොහොතේ අසරණ නොවෙන්න නම් බුද්ධානුස්සතිය සද්ධා වඩන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මයි සද්ධා මත්තම් පේම මත්තං සබ්බේතේ සග්ග පරායනු. සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් කෙනෙක් තුළ ඇති වුණු ඒ කෙනා ඒ කාන්තයෙන් සබ්බේතේ සග්ග පරායන මරණාසන්න මොහොතේ සුගති පරායන වෙනවා. ඒ බුද්ධ වචනය බුදුගුණ සිහිවුණොත් සාමාන්‍ය කෙනෙකුට මරණ මංචකේ කරපු දහසක් අකුසල් යටපත් කරගෙන ආසන්න කුසලයක් හැටියට පින මතු කරන්න තරම් බලවත් පින තමයි බුදුගුණ මනසිකාරය. ඊළඟට මෛත්‍රිය වේවා තමන් කරපු දානාදී පින්කං ත්‍යාගානුස්සතිය. එතකොට තමන්ගේ ජීවිතය කරපු මොනවා හරි පිනක් කුසලයක් මතු කර ගැනීම ඒ වගේ කාරණා ගොඩක් තියෙන. ඔය අතර ආසන්න කුසල් ළඟ බලවත්මදී බුදුගුණ සිහිකිරී. ඒ බුදුගුණවල මහා පුදුම ශක්තියක් තියෙන අකුසල් යටපත් කරන්න තරම්. බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන හිත පැහැදුනොත් එයින් ලැබෙන විපාකයක් අචින්තියයි කියලා සඳහන් වෙනවා. අන්නේ නිසා දැන් ඔබ මේ ධර්මකාරණා අහගත්තට පස්සේ ඔබට යුතුකම් තියෙනවා. ඔබේ සමහරට අම්මා තාත්තා වෙන්න පුළුවන් ආච්චි සීයා වෙන්න පුළුවන් ඥාතියෙක් හිතවතෙක් ලෙඩෙක් බලන්න ස්පිරිතාලයකට ගිය වෙලාවක ජීවිතේ ඔබ ඉදිරිපිට සමහරලාට ඔබේ ජීවිතේ ඔබ කොච්චර ඒ වගේ අවස්ථාවලට මුහුණ දීලා ඇද්ද? කෙනෙක් අවසන් හුස්ම හෙළන වෙලාවල් ඔබ එතන හිටියා වෙන්න පුළුවන්. ඔබට ඉන්න ලැබෙන්න පුළුවන්. සමහරලාට ඔබ වෛද්‍යවරයෙක් රෝහලක වැඩ කරන කෙනෙක් නම් නිතර ඔබ වැනි අත්දැකීම් ජීවිතේ ඔබට දකින්න ලැබෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ කෙනෙක් පණ යන හැටි එවැනි අවස්ථාවක් ඔබට පුළුවන් නම් කනට කරලා හරි බුදුගුණ ටික කියන්න. මරණාසන්න වෙලාවේ බය වෙලා තැති අරගෙන ඉන්න කෙනෙකුට බුදුගුණ සිහි කරලා දෙන්න. මහ විශාල පිනක්. ඒ මොහොතේ කරපු අකුසල් දහසක් අකුසල් යටපත් කරගෙන සමහරලාවට අපායට දුගතියට ප්‍රේත ලෝකයකට හිත පුරුදු වෙලා කර්මය සකස් වෙච්ච කෙනෙකුට වුණත් මරණාසන්න මොහොතේ බුදුගුණ සිහි කරනකොට ආසන්න කුසලයක් හැටියට බුදුගුණ බලවත් වුණොත් අර අපාය පැත්තට මතුවෙච්ච කර්ම වැහිලා සුගතියකට හිත පිහිට. ඒ නිසා පින්වතුනි ඔබත් නිතර පුරුදු කරන්න ජීවිතේ දැන් බලන්න දජග්ග සූත්‍රය බහලා ඇති. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. බයක් මරණ බය කියන්නේ බයක් ජීවිතේ මරණාසන්න මොහොතේ දැනෙන.
චම්බි තත්තත් තැති ගැනීම් ඇතියෙනු. එක පාට තැති ගන්න. ලෝම හංසවල් ලොමු ඩැහැගන්න. අපි කියෙන රෝමකූප තැතිගත්තා ලොමු ඩැහැගත්තා. එතකොට එවැනි වෙලාවක දජග්ග සූට්‍ර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න බුදුගුණ හිතන්න. ධර්මී ගුණ හිතන්න සඟගුණ හිතන්න. තුනුරුවන් ගුණ සිහි කරන්න. බය තැති ගැනීම් යටපත් වෙලා බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය හිත පිහිටනවා. ඒවා බුද්ධ වචන. එනිසා මරණාසන්න කෙනෙකුට ආසන්න කර්මයක් හැටියට සුගතියකට හිත බලවත් කරගන්න නම් බුදුගුණ මනසිකාරය වැදගත්. ඊළඟට අපි බලමු ආසන්න අකුසල් කියලා කොටසක් තියෙන. අන්න එතන තමයි අපිට තියෙන භයානකම තැන. අපි ගොඩාක් ඥාතීන් හිතවතුන් සමහර වෙලාවට බණ අහලා පින්කම් කරලා මං ඒක ඒ වෙලාවට කරගන්නම්කෝ කියලා හිටපු සමහර බොහෝ අය ඉන්නවා. ඔබ මේ වගේ කතා සමාජ ඕන තරම් අහලා ඇත. යම් කිසි වැරදි කරලා පව්කම් කරන පංච දුෂ්චරිතය දෙන කෙනෙකුට ඔබ කියනවා ඕවා කරන්න එපා. අපායයි. ඔය වගේ වැරදි වැඩ කරන්න එපා. මම ඒක දන්නවා. මං ඒක ඒ වෙලාවට කරගන්න. මරණාසන්න වෙනකොට අමන් දන්නවා ඒක හරියට ගාන්ට මං එතකොට පිනක් සී කරගන්න. එතකොට ඔය වගේ කතා කියා ඉඳලා මරණාසන්න මොහොතේ අන්ත අසරණ වෙලා අකුසල් බලවත් වෙලා මැරෙන අය මේ සමාජ ඕන තරම් අපිට අපේ ඥාතීන් අතර ඉන්නවා. ඒ අය හිතාගෙන හිටියට මරණාසන්න මොහොතේ අන්ත අසරණයි. හිතට චිත්‍රපටි පේනවා වගේ අර කරපු කියපු වැරදි මරණාසන්න මොහොතේ බලවත් වෙනවා. යම් පුංචි හරි කරපු පින් තිබුණා නම් ඒ පින් යටපත් කරගෙන අර අකුසල් තමයි ආසන්න කර්ම හැටියට මතුවෙන්නේ. පිංගතුනි ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණොත් දුගතිය එක්ක නිරේකට හිත හැදෙන්න පුළුවන්. ප්‍රේත ලෝකයකට අකුසලයේ බලවත් වෙලා ඇදෙන්න පුළුවන්. අසුර අපායකට තිරිසන් ලෝකයකට ඇදෙන්න පුළුවන්. ඒ නිසා මරණාසන්න මොහොතේ සාමාන්‍ය පෘතජ්ජන සමාජය තුළ පෘතජ්ජන ලෝකයාට තියෙන අනතුරක් තමයි ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණොත් දුගති. දැන් ඔන්න අපි කතා කරා කර්ම කොටස් දෙකක් ගැන. බොහොඳ අවධානයෙන් අහගෙන හිටියනම් ඔබට මතක තියෙන්නට ඕනේ මරණාසන්න කෙනෙකුට විපාක දෙන්න පුළුවන් එක කර්මයක් තමයි ගරුක කර්ම. ඒක අපි කොටස් දෙකකට බෙදලා කතා කරා ගරුක කුසල් ගරුක අකුසල්. ගරුක කර්ම කෙරලා නැත්නම් තමයි ඒ කෙනාට ආසන්න කර්ම බලවත් වෙන්නේ. ඒ ආසන්න කර්මත් අපි කොටස් දෙකක් යටතේ කතා කරා ආසන්න කුසල් ආසන්න අකුසල් කියලා. දැන් ඔය කියන කර්ම දෙකම බලවත් වුන් නැත්නම් ගරුක කර්මයක් කෙරිලත් නැත්නම් බලවත් වෙන්න විදිහක් නැහැනේ. ආසන්න කර්මයක් හැටියට විශේෂයෙන් කුසල් මැඩලන අකුසලයක් හරි අකුසල් මැඩලගෙන කුසලයක් හරි විශේෂයෙන් මරණ මංචකේ මතුවුනේත් නැත්නම් එහෙමනම් මරණාසන්න කෙනෙකුට මතුවෙන්න පුළුවන් ඊළඟ කර්මය ආචින්න කර්ම හැටියට ධර්මයේ විස්තර කරන. ආචින්න නිතර පුරුදු කරපු දේ. අන්න ඒක ඊටාම වැදගත්. නිතර බුදුගුණම සිහි කරලා හිත පුරුදු කරගත්ත කෙනා මරණ මංචකේ බුදුගුණම සිහි වෙන්න තියෙන අවස්ථාව වැඩි. පුරුද්දනේ බලවත් වෙන්නේ. නිතර මෛත්‍රියම වඩාගෙන මෛත්‍රී සිතෙන් හිටපු කෙනාට මරණාසන්න මොහොතෙත් මෛත්‍රී සිත බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. අනිත්‍යම මෙනෙහි කරනවා මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. නිතර අනිත්‍ය මානසිකාරයේම වඩපු කෙනෙකුට මරණාසන්න මොහොතේ අනිත්‍ය සිහි වෙනවා. සමහර ලාවට තමන් කරපු දානාදී පින්කම් සිහි කර කර ඉස්සර මිනිස්සුන්ට පින් පොත් තිබ්බා කියලා අහලා ඇතිනේ. ඒ අය සූදානම් වුණා. මරණාසන්න මොහොතේ අකුසලයක් මතු නොවෙන්න මම කරපු පින් කුසල් මට ඒ වෙලාවට සිහි වේවා කියලා ඒවා කලින් පුරුද්දක් හැටියට පුරුදු කරා. නිතර පින් පොත කියවනවා, කරපු පින් මෙනෙහි කරනවා, සිහි කරනවා, හිතෙනු ප්‍රාර්ථනා කරනවා. අනේ මරණ මංචකේ හරි මට කරපු පින්කම් සිහි වේවා. අඩු ගානේ මගේ දරුවෙක් මුණුපුරෙක් හරි මේ පොත හරි දැකලා මට කතා කරගන්න බැරි වුණත්, ඇස් හැර ගන්න බැරි වුණත්, එක තැන් වෙලා හිටියත් මන් ළඟ ඉඳන් හරි
මට මේ පින්කම් සිහි කරලා දෙනවන එහෙම ආසාාවක් අපේක්ෂාවක් බොහෝ අය ගාව තිබුණා. එතකොට පුරුදු කරපු දේ බලවත් වෙන්නේ. ඒ වගේම අකුසලු නිතර ප්‍රාණඝාතයේම යෙදී හිටපු කෙනාට මරණ මංචකේ දානයක් මතක්කෙනවට වඩා ප්‍රාණඝාතාදී අකුසලේම බලවත් වෙන්න තමයි ඉඩ තියෙන. ඇයි පුරුදු කරේ ඒක? කේලම් කිය බොරු කිය අනුන් කොටවමින් ජීවත් වෙච්ච කෙනෙකුට මරණාසන්න මොහොතේ බලවත් වෙන්න පුළුවන්. අනේ මම මේ වගේ කේලම් කිව්වා. මම මිනිස්සුන්ව බිදෙව්වා. මම මේ වගේ පවුල් ආරවුල් ඇති කරා. ඕවා තමයි මතුවෙන්නේ. කරපු දේ තමයි බලවත් වෙන්න ඉඩ තියෙන්නේ. හොරකම් කරමින් වංචනිකව සොරකමින් ජීවත් වෙච්ච කෙනාට මරණාසන්න මොහොතේත් අර වංචාවල් හොරකම් ඕවා තමයි චිත්‍රපටි පේනා වගේ බලවත් වෙන්න තියෙන ඉඩ. ඒ නිසා පංච දුෂ්චරිතයේ දිච්ච කෙනාට ඒ දුෂ්චරිතේම බලවත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි කරුණු පහක් බුදුහාඳුරු පෙන්වුවා නිතර පුරුදු කරන්න. මරණ මංචකයේ කරුණු පහම බලවත් වෙනවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. නිතර තුනුරුවන් ගැන සද්ධාවම දියුණු කරපු කෙනාට සද්ධාව බලවත් වෙනවා. සීල හොඳට සීල් රකින්න. සීලේ පුරුදු කරනවා. සීලේ ආනිසංස සිහි කරනවා. එයාට මරණ මංචකයේ සීලේ බලවත් වෙනවා. සුත කියන්නේ දහම් දැනුම නිතර බණ අහනවා. ධර්මයේ විමසනවා, ධර්ම සාකච්ඡා කරනවා, ධර්ම දානය දෙනවා. සුතවත් භාවය ඇසූ පිරූ තැන් ධර්මයේ ගැන සැක සංකා දුරු කරගෙන හොඳට ධර්මයේ මෙනෙහි කරගෙන ධර්මයේම හිතේ පුරුදු කරන. ඒ පුරුදු කරපු දේ බලවත් වෙනවා මරණ මංචකේ. ත්‍යාග සම්පත්තිය අතහැරීම. දන් දෙනවා, අනුන්ට උදව්පකාර කරනවා, නැති බැරි අයට පිහිට වෙනවා. මරණාසන්න මොහොතේ තමන් කරපු ඒ දානාදී පින්කම් ත්‍යාග සම්පත්තිය බලවත් වෙනවා. ඊළඟට ප්‍රඥාව. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගත්ත වැටහීම. නිතර ගැඹුරු ධර්ම කරුණු නුවණින් විමසලා ඒ ධර්ම කරුණු ගැන යම් වැටහීමක් යෝනිසෝ මනසිකාරයක් පුරුදු කරගත්ත කෙනාට ඒක බලවත් වෙනවා. එහෙමනම් ආචින්න කියලා කියන නිතර පුරුදු කරපු දේම මරණ මංචකේ බලවත් වෙන්න තියෙන ඉඩ වැඩි. අන්නේ නිසා ඒ වෙලේ මොකක් වෙයිද කියලා හිත හිතායින් නැතුව මරණාසන්න මොහොතේ ඔබට ඔබේ හිත පාලනයක් තුළ අකුසල් මතු නොවී කුසල් බලවත් කරගන්න තියෙන වැඩිම අවස්ථාව තමයි ඔබ නිතර කුසල් පුරුදු කිරීම. නිතර බුදුගුණ හිතන්න, ධර්මයේ ගුණ හිතන්න, සංඝගුණ හිතන්න, සද්ධාවේ හිත පුරුදු කරන. ඊළඟට සීලයේ තුල හොඳට පන්සිල් රකින්නවා, පොයට උපෝසත සීලය රකින්නවා, ආජීවෂ්ටමක සීලය පුරුදු කරනවා. එයාට මරණාසන්න මොහොතේ සීලය බලවත් වෙනවා. සුත දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය. එතකොට මේ කරුණු පහ වඩපු කෙනාට මරණාසන්න මොහොතේ ඒවා බලවත් කරන්න තියෙන අවස්ථාව වැඩි. ඔන්න දැන් ඔබට කාරණා කීපයක් අපි කියලා දුන්නා. මරණාසන්න මොහොතේ බලවත් වෙන්න පුළුවන් ප්‍රධානම කර්ම ගරුක කර්ම. ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්මයක්. ඒ කර්ම දෙකම නැත්නම් ආචින්න නිතර පුරුදු කරපු දේ. ඔය කරුණු තුනම බලවත් කරගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. ගරුක කර්මයකුත් නැත්නම් ආසන්න කර්මයක් හැටියට විශේෂයෙන් හිතට බලවත් වෙන්න කර්මයකුත් බලවත් වුන් නැත්නම් ආචින්න කියන්නේ නිතර පුරුදු කරපු වැඩපිළිවෙලක් එක්ක පුරුදු කරපු දේ බලවත් කරගන්නත් පුළුවන් තැනක් නෙමෙයි. ඒ කොයි වගේ අවස්ථාවක්ද? එවැනි අවස්ථාවල බලවත් වෙන්න පුළුවන් කටක්තා කියලා කර්මයක් ගැන ධර්මයේ පෙන්නන. තාම දුර්වල කර්මයක්. සමහර වෙලාවට සිහිසුන්ව ඉඳලා දින ගණන් සිහි නැතුව ඉඳලා එහෙම මිය යන්න පුළුවන්. සමහර අයට ලෙඩ රෝග හැදෙනවා එහෙම. මොලේ ස්නායු ආබාධ. කෙනෙක් කියන්නේ මොලේ මැරිලා යාගේ කියන්න පුළුවන්. කෙනෙක් මැෂින් එකක ඉන්න යම්කිසි ඇක්සිඩන්ට් එකක් යා මනතුරක් නිසා මැසිමකින් ඉන්නවා. යම් වෙලාවක මැසිම ගලවපු ගමන් මිය යනවා. දැන් ඔබ හිතන්න සමහර වෙලාවල් තියෙනවා ජීවිතේ අපි දන්නේ නැහැ මේ බනහන ඔබ මම අපි කාට කවදා මොන විදිහේ මරණාසන්න ඉරණම අපිට කොහොම මූණ දෙන්න වෙයිද අපි කවුරුත් දන්නේ. දැන් අපි මෙහෙම දැන් ඔබ සමහර ලාවට ඇවිද වැඩ කර
ගොඩාක් වෙහෙස මහන්සි වෙලා ඇඟපත වෙහෙසෝමෙන් රස්සාාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නෑ එක තැන් වෙන සමහරලාවට මේ බොහොම ශක්ති සම්පන්න ශරීර ඇතුව හිටපු අය ඇඟපත වෙහෙසෝලා ගොඩක් වැඩ කරපු අය එක්කො යම් කිසි ලෙඩක් අනතුරක් ඇක්සිඩන්ට් එක තැන් වෙන මුළු ජීවිතය අන්තිම කාලෙම එක තැන එක තැන මළමුට්ට කරගෙන සමහරලාට කෙනෙකුට හිතන්න පුළුවන් නෑ මට නං එහෙම වෙන්නේ. ඔබ හිතන්න මෙන්න මෙහෙම අපි කවුරුත් ප්‍රාර්ථනා කරනවා තමයි අනේ මට එසේ නොවේවා නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා අපි කවුරු ප්‍රාර්ථනා කරනවා අවාසනාවන්ත දුක් විඳලා නම් කවුරුත් කැමතිද දුක් විඳලා විඳවල මැරෙන්න කවුරුත් කැමතිනේ. හැබැයි මතක තියාගන්න අපි දරාගෙන ඉන්නේ එහෙම ශරීරයක්. පෙර සසර කරපු කර්මයක් නිසා හරි මේ කයේ ස්වභාවය නිසා හරි යම් හේතුවකින් කෙනෙකුට හේතු ගොඩක් එකතු වෙලා එවැනි පරිසරයක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබ එවැනි ලෙඩෙක් දැක්කට පස්සේ හිතන්න මට මෙහෙම වුණු අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙන බලන්න. තැ ඔබ හිතන් ඔබ ලෙඩ්ඩු බලන්න ගිහිල්ල ඇතින. ඒ අය දිහා බලලා කතා බහ කරලා කොහොමද වෛද්‍යවරු මොකද කීව කියලා හිතලා සමහරලාවට අම්මෝ කියලා මට නම් මෙහෙම ඕන්නෑ කියලා හිතනවා. හැබැයි ලෙඩාගේ මූුණට නොකියන්න පුළුව. එලියට ඇවිල්ලා හිතනවා. සමහරලාට ගිය වෙන කෙනෙක් එක කියනවා. අනේ මං අද ලෙඩෙක් බලන්න ගියා මෙන්න මේ වගේ හම්බුව අපිට නම් ඔහොම ඕන්නේ. ඔච්චර දුක් විඳින්න නම් ඕන්නේ. එක පාර මැරලා ගියා නම් හරි කියන අය ඕන තරම් ඔබ අහලා ඇති. හැබැයි අපිට ඕන විදියට එහෙම වෙන්නේ. ජීවිතේ විඳවන්න කර්මයක් තියෙනවා නම් එක තැන් වෙලා හරි අවුරුදු ගානක් හරි එක විඳවල යන්න වෙනවා. ඔබාද ලැජ්ජා බය ඇතුව වැසිකිලියකට ගියත් දොරක් වහගෙන කෙනෙක් වැසිකිලි කැසිකිලි කරන්න. හැබැයි යම් දවසක් එනවා වෙන කෙනෙක් ඔබට මුට්‍රා බටයක් දාලා ඔබේ මුට්‍රාටික පැකට්ටයකට පැත්තකින් එල්ලෙනවා. ඔබට එක පැම්පස් එකක් අන්දල අසූචිටික ඒක එකතුවෙත් තව කෙනෙක් ඔබව උත්සලා ඔබේ අසූචිටික සූරලා පිහලා ඒ ගඳ තව කෙනෙක් දැ ඔබ සමහරලාවට වැසකිලියකට ගියත් සද්ධයක්කත් තව කෙනෙකුට ඇහෙනවට කැමතිනේ. අසූචි ගඳක්කාවත් ඔබට සමහරලාට ඔබ වැසකිලියට ගිහින් එනකොට තව කවරු හරි කෙනෙක් ගියොත් එයාට ගඳ දැනීද දන්නේ නෑ. නිකම් මට ලැජ්ජයි වගේ අන්න එහෙම හිතෙනවා කෙනෙකුට. එතවට මිනිස්සු ලැජ්ජා බයට කොහොම හිටියත් කවදහරි දවසක් එන්න පුළුවන්. ඔබේ අසූචි ටික තව කෙනෙක් සූරලා අයින් කරලා පැම්පස් එක ගලෝල පිහලා සමහර වෙලාවට කෙනෙක් මුට්‍රා කරන්න පෝච්චියක් තව කෙනෙක් අතින් අල්ලනවා වෙන්න පුළුවන්. ඔබට වෙන කරගන්න දෙයක් නෑ. සමහට කොමඩ් එහෙක ඔබ වාඩි කල පුටුවක තියලා වැසකිලි කරන්න කෙනවා එක්ක බාල්දියකට බේසමකට එකතු කර. මේ ජීවිතයේ ස්වභාවය හිතන්න. සමහරලාවට තව කෙනෙක් ඔබට ඇඳුමක් අන්දනවා. ඔබ පිහිනව හෝදනවා. ඔබේ කටට දාන වතුර ටික ගිලගන්න බැරි දවසක් එන්න පුළුව කටේ පැත්තකින් ගලාගෙන යන. නහය හොටු ටික කටට එන කෙල ටික ගිලගන්න බෑ කටෙන් පැත්තට වැැක්කෙරිලානවා. ඕක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා අපි කෙනෙක් දිහා බලලා එයාට එහෙම වුණාට මටතාම එහෙම නෑන අපි එච්චර පව් කරලා නෑ කියලා සමහරු එහෙම හිතනවා. ඒක නෙමෙයි පින්වතුනි හිතන්න ඕනේ. මේ මමත් දරාගෙන ඉන්නේ මේ වගේම සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්. මගේ කය තුලත් මේ වගේම ලෙඩ රෝග උපදින්න පුළුවන්. මටත් ඔය දේ වෙන්න පුළුවන්. අප්‍රමාදීව පින් කුසල් වඩා ගන්න ඕනේ මේක තමයි ජීවිතයේ යථාර්ථය කියලා ඔබ ලෙඩෙක් දැක්කට පස්සේ ජරාවට පත් වෙලා එක තැන මලමුට්‍ර කරගෙන ඉන්න කෙනෙක් දැක්කට පස්සේ මරණාසන්න කෙනෙක් අන්ත අසරණ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ ඒ ස්වභාවය ඔබට ගලපලා හිතන්න. අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙන හිතන්න අන්න එතකොටයි අපිට මේ ධර්මයේ ගැඹුර අපි තුලින් දකින්න පුළුවන්. මේ ධර්මයේ ඕපනයිකයි තමා තුලින් දකින්න තියෙන්නේ. සමහර අවස්ථාවල් එනවා ඇස් දෙක ඇරලා කියන්න දහසක් දේවල් මරණාසන්න කෙනෙකුට තියෙන්න පුළුවන්. දරුවෝ නෑදෑයෝ වට වෙලා ඉන්නකොට ඒ අයගේ කටහඬ ඇහෙනවා ළඟ ඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා කතා කරනවා ඇහෙනවා. හැබැයි ඔබට ඇස් දෙක ඇරලා ඇහෙන්වත් දෙයක් කියාගන්න
ඔබේ කය ඔබේ පාලනය නැති අවස්ථාවක් එන්න පුළුව. කට ඇල්ල කතා කරගන්න බෑ කතා කරන්න දඟලනෝ කට ඇරෙන්නේ. අත හොල්ලලා යමක් කියන්න ළමයගේ අතින් හරි අල්ලන්න හිතෙනවා. ආදරයට දාලයන්න හිතෙන්නේ හැබැයි අත උත්සගන්න බෑ ඇඟ පණනේ. අර හිතට එන්න දහසක් සිතුවිලි අතර මරණාසන්න මොහොතේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඉදිරියේ කොච්චර මිනිස්සු අන්ත අසරණ වෙලා. මොන තරන් දුකක් වේදනාවක් අතහැරගන්න බැරුව අසරණ වෙලා මිය යනවද. එවැනි වෙලාවක ධර්මය සිහිකර ගන්නවා කියන් ලේසි දෙයක් නෙමෙයි. ඒ වගේ සිතුවිලි හිතට ගලාගෙන එනකොට නෑමම් බුදුගුණ හිතනවා. මේ සියල්ල අනිත්‍යයි. මං මේවා හිත හිතා හිටියත් මං මැරෙනෝ නැතත් මැරෙනවා. ඒ නිසා මං හිතෙන් මේවා අයින් කරලා ධර්මය සිහි කරන මංකරපු පිනක් සිහි කරනවා. ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා පිංගතුනි ජීවිතේ අපි අසරණ වෙන්න පුළුවන් අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ අවස්ථා මෙනෙහි කරන්න. ඊළඟට සමහර අවස්ථා තියෙනවා සමහර අය මැරුණා වගේ ඉන්නක් එක්ක කය පාලනින් ගිලිහිලා මැසින් එහෙකින් ඉන්නේ. එහෙම බටදාලා මෙහෙම බටදාලා හුස්ම ගන්න මැසින් එහෙකින් කතා කරගන්නත් බෑ සිහිය ඇවිල්ලා කියලා පේන්නෙත් නැහැ. හැබැයි යාගේ මානසික ස්වභාවය නැති වෙලා නෙමෙයි. එයා මැරිලා නෑ කියන්නේ තාම ශරීරයේ උණුසුම තියෙනවා කියන්නේ යාගේ විඤ්ඤාණේ සිතුවිලි පරම්පරාව ක්‍රියාත්මකයි. යම් වෙලාවක ඒ මැෂින් හරි උපකරණ හරි ගලවනවාද එතකොට එතනින් ඒ හිතේ ක්‍රියාත්මක වෙච්ච සිතුවිල්ලක් අනුව ඊළඟ ප්‍රතිසන්දි චිත්තේ පහළ වෙලා කොහේ හරි උපත කරා යන. එතකොට එවැනි අවස්ථාවක තමන්ගේ පාලනයට ගන්න බැරි හිතට ගලාගෙන එන සිතුවිලි අතර යම් කර්මයක් ඊළඟ උපතට හේතු වෙනවා. කටක්තා දුර්වල අවස්ථාවක්. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කියන අවස්ථා ජීවිතේ හැම වෙලාවෙම අපි කාටත් මනුස්ස ලෝකේ ඉපදුනා නම් කැමති වුණත් අකමැති වුණත් ජාතිපච්චයා ජරා මරණ දවසින් දවස ලෙඩ වෙනවා වයසට යනවා මරණයට ලං වෙනවා ගිවෙන හැම රැයක්ම දවාලක්ම හැම පැයක්ම හැම තප්පරයක්ම ඔබ මම අපි කවුරුත් මරණයටම ලංවෙවී ලංවෙවී යන්න. ඒ නිසා ප්‍රමාදීව කුසල් වඩන්න. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයත් ඒක. හන්දදාන භික්ඛවේ ආමන්ත්‍රයන් මහණෙනි අවසාන වතාවට නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්පමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ නිසා අවුරුදු 2560 ගානක් ගිහිල්ලා හරි ඒ බුද්ධ වචන අපිට අද ඇහෙනවා. ඒකයි අපේ තියෙන වාසනාව. අද ලෝකෙ කොහේ හිටියත් ඒ බණක් අහන්න බණපදයක් අහන්න ධර්මයේ ජීවිතයට ගලප ගන්න අපිට පිනක් තියෙනවා. අන්නේ නිසා ඒ ධර්මයේ මෙනෙහි කරන්න අඩුම ගානේ නිතර බුදුගුණ ටික හරි හිතන්න. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පුරුදු කරන්න. ඔබ හැම දෙනාටමත් මේ ජීවිතේ මරණාසන්න මොහොතේ අසරණ නොවී කුසල් පින් බලවත් කරගෙන සුගතිගාමී උතුම් ධර්මයේ කරාම යන්න අද මේ ධර්මානුශාසන ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහැවතුනි, අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදරි කොටගෙන MW කුමුදු නිරෝෂිකා යන අය විසින් එතුමියගේ අරමුණ වී තිබුණේ සුජීවත්ව වාසය කරන ආදරණීය පියාණන්ට සහ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කිරීමත් එම දෙපළ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කිරීම සහ ලක්වාසී ලෝවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමයි. එතුමියගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.